ඔබ අතට පත්වන තුන්වන කැසට් පටයයි මේ. මින් පෙර ගෙනසිසල 1 සහ 2 නිබන්ධන යටතේ අදාළ කැසට් පට ඔබ අතට පත් වුණා. මේ යටතේ අප ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ I am who I am යන ප්‍රකාශය සමග ආරම්භ වන නිබන්ධනයයි. එම නිබන්ධනයේ ආරම්භක ප්‍රකාශයට පිටකවරේ ප්‍රකාශයට පළමුව ඔබේ අවධානය අප යොමු කරන්නම්. I am who I am. I do what I do. Nobody can change me. But if you come into my life, it will be a thunder which can shatter all. ඒ ප්‍රකාශයේ පරිවර්තන අදහස මෙලෙසයි යෙදෙන්නේ. මමමයි. I am who I am. I do what I do. මම කරන දේ මම කරනවා. Nobody can change me. කිසිම කෙනෙකුට බැහැ මාව වෙනස් කරන්න. එහි can යන වචනයෙන් පුළුවන් යන අදහස ගම්‍ය වුවත් nobody can ලෙස යෙදීමේදී කිසිවෙකුට බැහැ යන අදහසයි ප්‍රකාශ වන්නේ. එනම් nobody යන වචනයෙන් අදාළ වාක්‍ය නැත යන අර්ථයට නිෂේධාර්ථයට පත්වීම සිදු වෙනවා. කිසිවෙකුට බැහැ මාව වෙනස් කරන්න. Nobody can change me. But if you come into my life, නමුත් ඔබ එනවා නම් මගේ ජීවිතයට, it will be a thunder. එය හෙන පහරක් වේවි. thunder හෙන පහර නැත්නම් අකුණු සැරය යන අදහසින් යෙදෙන පදය it will be a thunder. එය හෙන පහරක් වේවි. will be යන පදය වේවි යන අදහසයි ලබා දෙන්නේ. it will be a thunder which can shatter all. සියල්ල සුණු විසුණු කළ හැකි. එහි shatter යන පදය සුණු විසුණු කරනවා යන අදහසින් ක්‍රියාපදයක් ලෙසයි භාවිතා වන්නේ. I am who I am. I do what I do. Nobody can change me. But if you come into my life, it will be a thunder which can shatter all. පළමු පිටුවටයි ඔබේ අවධානය අප යොමු කරවන්නේ never යටතේ වන භාවිතයන්ට. මේ never පිළිබඳ භාවිතයේ සුවිශේෂී කාරණය වන්නේ never යෙදෙන වාක්‍යක නැවත කිසිවිටකත් no හෝ not යන වචන යෙදිය නොහැකි වීමයි. එනම් never යෙදීම තුලම වාක්‍ය නැත යන අර්ථයට පත් වෙනවා. එනිසා වාක්‍ය තුල නැවත no හෝ not යෙදීමක් සිදුවන්නේ නැහැ. එය අප ඔබේ නිබන්ධනය ආරම්භයේම විස්තර කොට තිබෙනවා. කිසිසේත් නැත යන අදහසින් never යොදා ගැනේ. කිසිසේත්ම බැහැ යන අදහසද මෙමගින් ලබා ගැනේ. කිසිදු වාක්‍ය රටාවක never යෙදීමේදී නැවත not යෙදීමක් සිදුවන්නේ නැහැ. ඒ අනුව never යෙදිය යුතු වන්නේ ඇත යන අර්ථයේ වාක්‍ය තුලටයි. ඕනෑම වාක්‍ය රටාවක never යෙදීමේ හැකියාව තිබෙනවා. යම් වාක්‍යයක් නැත යන අර්ථයට පත් කිරීමේදී කිසිසේත්ම නැහැ නැත්නම් කිසිසේත්ම බැහැ යන අදහස ලබා ගැනීමට. අපි මේ නිබන්ධනයේ මුලින්ම විස්තර කොට තිබෙන්නේ simple present tense නැතහොත් සරල වර්තමාන කාලයේ යටතේ never යොදා ගන්නා ආකාරයයි. ඇය සාමාන්‍යයෙන් එන බව අපි හඟවන්නේ she comes යන වැකයෙන්. එහෙත් ඇය කිසිවිටක ආපසු එන්නේ නැහැ. ඇය කවදාවත් ආපසු එන්නේ නැහැ යන අදහස ලබා ගැනීමට she never comes back ලෙස යෙදිය යුතු වෙනවා. එහි වැදගත්ම කාරණය වෙනවා ව්‍යාකරණමය වශයෙන් වැදගත් වන she ඒක වචන උක්තයක් වන නිසා කම් යන ක්‍රියාපදය අග s ශබ්දයේ යෙදිය යුතු වීම. ඇය එනවා යන්න සරල වර්තමානයේදී අප පළ කරන්නේ she comes ලෙසයි. එනිසා ඇය කවදාවත් එන්නේ නැහැ යන අදහස ලබා ගැනීමේදී she never comes ලෙස යෙදෙනවා. එහි never යෙදෙන්නේ ප්‍රධාන ක්‍රියාපදයට මුලිනුයි. හොඳින් වටහා ගන්න, හොඳින් මතකයේ තබා ගන්න. Please keep in your mind never යෙදෙන්නේ ඕනෑම වාක්‍යයක ප්‍රධාන ක්‍රියාපදයට මුලිනුයි. ප්‍රධාන ක්‍රියාපදය යන්න සාමාන්‍ය ක්‍රියාපදය ලෙසත් අර්ථ දක්වන්නට පුළුවන්. සාමාන්‍ය ක්‍රියාපදය හඳුනාගෙන ප්‍රධාන ක්‍රියාපදය හඳුනාගෙන ඊට මුලිනුයි never යෙදිය යුතු වන්නේ. ඇය කවදාවත් ආපහු එන්නේ නැහැ. she never comes back. මේ වාක්‍ය තුල යම් ආකාරයකින් අනාගත අදහසකුත් ගැබ්ව තිබෙන බව ඔබට පෙනෙනවා ඇති. නමුත් වාක්‍ය රටාව සරල වර්තමානය. දෙවන වැකිය මෙහි පෙන්වා තිබෙනවා ඔහු කවදාවත් එහෙම හිතන්නේ නැහැ. he never thinks so. එහි වාක්‍ය අග යෙදෙන so යන වචනය එහෙම යන අදහසයි ලබා දෙන්නේ. ඔහු කවදාවත් එහෙම හිතන්නේ නැහැ. he never thinks so. ඔහු කවදාවත් ඒ වගේ හිතන්නේ නැහැ. he never thinks like that. එහි තාම වැදගත් වෙනවා ඔබේ අවධානය යොමු විය යුතු අවස්ථාවක්, යොමු විය යුතුම අවස්ථාවක්.
හි ඒක වචන උක්තයක් වන නිසා ක්‍රියාපදයාග එස් ශබ්දයේ පැවතීම. ඒ අනුව මේ එස් ශබ්දයේ යෙදෙන ක්‍රියාපදයට මුලිනුයි never යෙදීම සිදුවන්නේ. he never thinks like that. ඔහු කවදාවත් ඒ වගේ හිතන්නේ නැහැ. මෙහි තුන්වන නිදසුන ඔයා කවදාවත් තේරුම් ගන්නේ නැහැ මේක. යූ සම්මත බහුවචනයක් ලෙසයි අපි සලකන්නේ. යූ සම්මත බහුවචනයක් වන නිසා මධ්‍යම පුරුෂය වන යූ සමග දෙවන පියවරෙහි යෙදෙන ක්‍රියාපදයට එස් ශබ්දය එකතු වන්නේ නැහැ. එස් ශබ්දය එකතු වන්නේ ඒක වචන ක්‍රියාරූප සමග පමණයි. ඒ අනුව ඔයා කවදාවත් මේක තේරුම් ගන්නේ නැහැ යන අදහස අප පළ කරන්නේ you never understand this ලෙසයි. ඔයා කවදාවත් මේක තේරුම් ගන්නේ නැහැ. you never understand this. ඔයා කවදාවත් මාව තේරුම් ගන්නේ නැහැ. you never understand me. ඔයා කවදාවත් තේරුම් ගන්නේ නැහැ මගේ තත්වය. you never understand my situation. never යෙදෙන්නේ understand යන ප්‍රධාන ක්‍රියාපදය නැතහොත් සාමාන්‍ය ක්‍රියාපදයට මුලිනුයි. මේ අප පුංචි නිදසුන් කිහිපයක් ඔස්සේ තහවුරු කෙලේ never යෙදෙන සාමාන්‍ය ආකාරය පිළිබඳව සරල වර්තමානය තුල never යෙදෙන ආකාරය පිළිබඳව. අපි බලමු can සමග never යෙදෙන අවස්ථා කිහිපයක්. can සමග never යෙදීමේදී never භාවිතා වන්නේ can වලට පසුවයි. එනම් ප්‍රධාන ක්‍රියාපදයට මුලිනුයි. can අපි සලකන්නේ උපක්‍රියාපදයේ හැටියට. උපක්‍රියාපදයට මුලින් නොවේයි. can සමග යෙදෙන අනිත් ක්‍රියාපදයට මුලිනුයි never යෙදෙන්නේ. එය can සහ සාමාන්‍ය ක්‍රියාපදය අතර මැද යෙදෙන බව සලකන්නත් පුළුවන්. දැන් ඔබ දන්නවා මට පුළුවන් යන්න කියන අදහස අපි පළ කරන්නේ I can go ලෙසයි. එහෙත් මට බැහැ කවදාවත් යන්න, මට බැහැ කොහෙත්ම යන්න යන අදහස අපි පළ කරන්නේ I can never go ලෙසයි. ඒ අනුව can වලට පසුයි never යෙදෙන්නේ. එනම් සාමාන්‍ය ක්‍රියාපදයට මුලිනුයි never යෙදෙන්නේ. මට බෑ කොහෙත්ම යන්න I can never go. මට බෑ කොහෙත්ම යන්න සුනිමල් එක්ක I can never go with සුනිමල්. ආදරය නොකරන තැනැත්තෙක් එක්ක යන්න බැහැ කියලා කෙල්ලක් හඬා වැටෙනවා. මට බැහැ කවදාවත් යන්න සුරංජිත් එක්ක I can never go with සුරංජිත්. මට බැහැ කොහෙත්ම කරන්න මේක I can never do this. මට බෑ කොහෙත්ම කතා කරන්න මේ ප්‍රශ්නේ ගැන තාත්තත් එක්ක I can never talk with my father about this problem. දැන් මෙහිදී ඔබට ගැටලුවක් පැන නගින්නට පුළුවනි. බැහැ කියන අදහස can වලින් ලැබෙනවාද යන්න. සැබවින්ම can තනිව යෙදීමෙන් බැහැ කියන අදහස ලබා ගන්නට බැහැ. නමුත් මෙහි can තනිව නොවේ යෙදෙන්නේ යම් වාක්‍යයක් ස්වභාවිකවම නැත යන අර්ථයට පත් කිරීමේ හැකියාව තිබෙන never සමගයි මෙහි can යෙදෙන්නේ. එනිසා can සමග never යෙදෙන විට පුළුවන් කියන අදහස නොවේ can වලින් ප්‍රකාශ වෙන්නේ, බැහැ කියන අදහසයි ප්‍රකාශ වෙන්නේ. එනිසා කිසි විටක never යෙදෙන අවස්ථාවක can't නොයොදන්නට ඔබ වග බලා ගත යුතුයි. can't never කියලා නොවේ යෙදෙන්න ඕනේ. can never ලෙසයි යෙදිය යුතු වන්නේ කොහෙත්ම බැහැ යන අදහස ලබා ගැනීමට. ඔයාට බෑ කොහෙත්ම මාව තේරුම් ගන්න. you can never understand me. ඔයාට බෑ කොහෙත්ම මාත් එක්ක වැඩ කරන්න. you can never work with me. ඔයාට කොහෙත්ම බැහැ ජය ගන්න මේ තරඟය. you can never win this game. නිබන්ධනය අප පෙන්වා තිබෙන නිදසුන් බලමු. පළමු පිටුවේ අප ඉදිරිපත් කොට තිබෙනවා පහළ first page below. පළමු නිදසුන මට කොහෙත්ම බැහැ කරන්න ඒක. I can never do it. මට කොහෙත්ම බැහැ අහන්න ඒ ගැන. I can never ask about it. තුන්වෙන නිදසුන third example given here. ඔයාට කවදාවත් බැහැ දිනන්න මේ තරඟය. You can never win this game. මීළඟට ඔබේ අවධානය අප යොමු කරන්නම් දෙවන පිටුවේ will සමග never යෙදෙන භාවිතයට. will සමග never යෙදීමේදී never යෙදෙන්නේ will වලට පසුවයි. නමුත් පොදු රීතියක් ලෙස අපට පෙන්වන්නට පුළුවන් මේ සෑම අවස්ථාවකදීම සාමාන්‍ය ක්‍රියාපදයට මුලිනුයි never යෙදීම සිදුවන්නේ. නිමල් යයි කියන අදහස අපි පළ කරනවා අනාගත කාලයේදී නිමල් will go ලෙස. මෙහි go කියන ක්‍රියාපදයට මුලිනුයි never යෙදීම සිදුවන්නේ. නිමල් will never go. නිමල් කවදාවත් යන එකක් නැහැ. he will never come with you. ඔහු කවදාවත් එන එකක් නැහැ ඔයත් එක්ක.
He will never do this job. ඔහු කවදාවත් කරන එකක් නැහැ මේ වැඩේ. He will never understand you. ඔහු කවදාවත් තේරුම් ගන්න එකක් නැහැ ඔයාව. will වලට පසුව never යෙදෙනවා. කවදාවත් මේ දේ කරන එකක් නැහැ, කෙරෙන එකක් නැහැ, සිද්ධ වෙන එකක් නැහැ යන අදහස ලබා ගැනීමට. මෙම නිබන්ධනයේ දෙවන පිටුවේ will never යන තේමාව යටතේ පළමු නිදසුන අප ඉදිරිපත් කොට තිබෙනවා. ඇය කවදාවත් ආපසු එන එකක් නැහැ. She will never come back. හොඳින් මතකයේ තබා ගන්න. Keep in your mind very well. කිසිම විටක never යෙදෙන වාක්‍යයක නැවත not යොදන්නේ නැහැ. ඒ අනුව ඇය එන එකක් නැහැ කියන අදහස she will not come ලෙස ලබා ගත්තත් ඇය කවදාවත් එන එකක් නැහැ යන අදහස අපි ලබා ගන්නේ she will never come back ලෙසයි. එහි not යෙදීමක් කිසි විටක සිදුවන්නේ නැහැ. ඇය කවදාවත් ආපහු එන එකක් නැහැ. she will never come back. නමුත් මේ වාක්‍ය she comes back සමග අපි කලින් never යෙදූ අවස්ථාවට සමගාමී යෙදුමක් බවත් මතක් කළ යුතුයි. she never comes back ලෙස අප යෙදූ වැකියෙත් මෙවැනිම සමාන තේරුමක් ලැබුණා. ඇය කවදාවත් ආපසු එන්නේ නැහැ. she never comes back. එවැනිම සමාන අදහසක් she will never come back යන වැකිය තුලත් අන්තර්ගතව තිබෙනවා. සැබවින්ම සරල වර්තමාන කාලයේ වාක්‍ය තුලත් යම් ආකාරයකින් never යෙදෙන අවස්ථාවලදී අනාගතයට නැඹුරු අදහසක් ප්‍රකාශ වෙනවා. මෙහි දෙවන නිදසුන අප ඉදිරිපත් කොට තිබෙන්නේ ඔයා කවදාවත් තේරුම් ගන්න එකක් නැහැ මේක. You will never understand this. තුන්වන නිදසුන ඈ කවදාවත් යන එකක් නැහැ රුසියාවට. She will never go to Russia. ඈ කවදාවත් යන එකක් නැහැ රුසියාවට. She will never go to Russia. මේ will සමග never යෙදෙන අවස්ථාව. එහිත් will වලට පසුව නැත්නම් will සහ සාමාන්‍ය ක්‍රියාපදය අතර never යෙදෙන බව සලකන්නට පුළුවන්කම තියෙනවා. කිසිසේත්ම නැහැ නැතහොත් කිසිසේත්ම බැහැ යන අදහස never මගින් ලබා ගන්නවා. ඒ වගේම පුංචි ප්‍රශ්න ඔබෙන් විමසන විට ඔබට පිළිතුරු දෙන්නට අවශ්‍ය නම් අවධාරණයෙන් කොහෙත්ම නැහැ, කොහෙත්ම බැහැ යනාදී වශයෙන් තනි වචනය never යොදා ගනිමින් ඔබට පිළිතුරු දෙන්නට පුළුවන්කම තියෙනවා. ඔයා මට ආදරෙයිද යනුවෙන් කෙනෙක් ප්‍රශ්න කරන විට do you love me? ඔබට පිළිතුරු දිය හැකි තනි වචනයෙන් never ලෙස. never never කොහෙත්ම නැහැ යන අදහස තනි වචනයෙන් එලෙස ප්‍රකාශ කළ හැකි වෙනවා. never ඔබට පුළුවන්ද මට කරන්න මේ උදව්ව? can you do this favor for me? can you do me this favor? ඔයාට පුළුවන්ද කරන්න මට මේ උදව්ව? එතන favor උදව්වටයි දෙන්නේ. favor favor. can you do this favor? එවැනි ප්‍රශ්නයකදී ඔබ පිළිතුරු දෙනවා සපුරා ප්‍රතික්ෂේප කරමින් තනි වචනයෙන් never ලෙස. නැහැ, කොහෙත්ම නැහැ. never. ඔබ කැමතිද වැඩ කරන්න මාත් එක්ක? do you like to work with me? would you like to work with me? පිළිතුරු දෙන්නා never ලෙස සඳහන් කළහොත් එයින් අදහස් වන්නේ කොහෙත්ම නැහැ, මම කැමති නැහැ යන්නයි. ඒ වගේම සරල විධානවලදී never යොදාගත හැකි වෙනවා. සාමාන්‍යයෙන් නැත යන අර්ථයේ විධාන අප ලබා දෙන්නේ don't මගින්. එන්නට එපා don't come. යන්නට එපා එහෙ don't go there. කරන්නට එපා ඔය වැඩේ don't do that work. එයම never භාවිතයෙන් ප්‍රකාශ කළ හැකි කවදාවත් කරන්න එපා මේක. never do this again. කවදාවත් කරන්න එපා මේක ආයෙමත්. කවදාවත් අහන්න එපා මගින් ඔය ප්‍රශ්නය ආයෙමත්. never ask me that question again. කවදාවත් බලාපොරොත්තු තියාගන්න එපා මං ගැන. කොහෙත්ම බලාපොරොත්තු තියාගන්න එපා මං ගැන. never keep hopes about me. කොහෙත්ම කරන්න එපා මේ වගේ වැඩ. never do wrong things like this. මේ වගේ වැරදි දේවල් කරන්න එපා. එතන මේ වගේ කියන අදහස ගන්නේ like this කියන ප්‍රකාශයෙන් like කියන වචනය වගේ යන අදහස ලබා දෙනවා. like this මේ වගේ. අපි සූදානම් මෙහි දෙවන සාකච්ඡාවට ඔබ සමග ප්‍රවිෂ්ඨ වන්නට දෙවන පිටුවේ ඉදිරිපත් කොට තිබෙන indirect speech හෙවත් විකෘති භාෂණය යටතේ වන භාවිතය. indirect speech යන්න සිංහලයේහි අප සලකන්නේ විකෘති භාෂණය ලෙසයි. මේ පිළිබඳව තරමක් වෙනස් විග්‍රහයකටයි අප මෙහි ප්‍රවිෂ්ඨ වී තිබෙන්නේ. We have given a different explanation about the usage of indirect speech here.
විකෘති භාෂණය. මෙය අප තේරවිලි කතනය ලෙසත් හඳුන්වනවා. මගේ වචන වලිනුයි මං එහෙම කියන්නේ. ව්‍යාකරණ විග්‍රහයන් හිදී මගේම වූ විග්‍රහයන් මටම ආවේනික වූ විග්‍රහයන් මා යොදා ගන්නවා සමහරෙක් විට. ඉන්ඩිරෙක්ට් ස්පීච් වල භාවිතයේ පවතින එක් පැතිකඩක් මා මෙහි විග්‍රහ කොට තිබෙනවා. සියලු පැතිකඩ නොවේ. වරදවා වටහා ගන්නට එපා. Don't misunderstand this. ඉන්ඩිරෙක්ට් ස්පීච් යන භාවිතයෙහි එක් සුවිශේෂී පැතිකඩකුයි මෙහි අප ඉදිරිපත් කොට තිබෙන්නේ. මුලින්ම මේ යටතේ අප ඔබට හඳුන්වා දෙන්නේ ඉන්ඩිරෙක්ට් ස්පීච් යන්න වළංගු වන්නේ කවර අවස්ථාවකදීද යන්නයි. ඉන්ඩිරෙක්ට් ස්පීච් වළංගු වන්නේ වාක්‍ය ආරම්භයට කිව්වා, හිතුවා, පොරොන්දු වුණා, අවවාද කළා යනාදී අදහස් යෙදෙන විට. කිව්වා, හිතුවා, පොරොන්දු වුණා වැනි ප්‍රකාශ යෙදෙන විටයි ඉන්ඩිරෙක්ට් ස්පීච් වළංගු වන්නේ. කිව්වා said, එයම told ලෙසත් පැවසිය හැකි වෙනවා. පොරොන්දු වුණා promised, අවවාද කළා advised, හිතුවා thought යනාදී ප්‍රකාශ වාක්‍ය ආරම්භයට යෙදෙන විට වාක්‍යයේ දෙවෙනි කොටසේ වර්තමාන සම්බන්ධතාවයන් ව්‍යාකරණමය වශයෙන් අතීතයට හරවලා තියෙනවා. නමුත් ඒ අතීත ප්‍රකාශයෙන් වර්තමාන අදහසක් ගම්මෙ වෙනවා. අපි පුංචි නිදසුනක් ගමු මේ විදිහට. අපිට කියන්නට අවශ්‍ය නම් වසන්ත කිව්වා එයාට සනීප නෑ කියලා. අපි හිතමු මේ අද දවසේ සිද්ධියක් කියලා. වසන්ත අද දවසේ අසනීපෙන් ඉන්නේ. අද දවස තුලම වුණත් මේ ප්‍රකාශය අපි ඉදිරිපත් කරනකොට වසන්ත කිව්වා එයාට සනීප නැහැ කියලා වසන්ත said he was ill කියලායි ගන්නෙ. අර කිව්වා කියන වචනය වාක්‍ය ආරම්භයට යෙදීම නිසා වාක්‍යයේ දෙවෙනි කොටසේ is යන පදය was බවට පත් වෙනවා. වසන්ත කිව්වා එයාට සනීප නැහැ කියලා වසන්ත said he was ill. he is ill කියලා නෙවෙයි මේක ප්‍රකාශ වෙන්නේ. he was ill කියලායි ප්‍රකාශ වෙන්නේ. is කියන පදය was බවට වෙනස් වෙන්න ඕනේ. නමුත් එයින් අදහස් වන්නේ නැහැ වසන්ත කලින් අසනීපෙන් හිටියා දැන් හොඳයි අතීත අසනීපයක් කියලා මේක. was යෙදුනට අදහස් වෙන්නේ is. ඒ නිසා මේක තේරවිල්ලක් හා සමානයි. was ඇහුනට තේරුම් ගන්න කෙනා තේරුම් ගන්න ඕනේ මේකේ තියෙන්නේ is කියලා. ඒ නිසා මගේ විග්‍රහයකදී මම මේක කියනවා තේරවිලි කතනය කියලා. තේරවිලි ස්වරූපයක් මේ වාක්‍ය ඇතුලේ තියෙන නිසා. වාක්‍ය ඇතුලේ තියෙන වචනය නෙවෙයි එහි වර්තමාන ස්වරූපය තමයි අපි තේරුම් ගන්න ඕනේ තත්වය මේකයි කියලා. වසන්ත කිව්වා නාලක හොඳයි කියලා. වසන්ත said නාලක was good. නාලක ජීවතුන් අතර ඉන්නවා එයා හොඳ කෙනෙක් මාත් දන්නවා එයා ගැන එයා හොඳයි. ඉතින් නමුත් was යොදලායි වාක්‍ය ප්‍රකාශ කරන්නේ. මේකේ ව්‍යාකරණ නීතිය තියෙන්නේ වාක්‍ය ආරම්භයට said හෝ thought යෙදීම මත කිව්වා හිතුවා වැනි වචන යෙදීම මත වාක්‍යයේ දෙවෙනි කොටසේ is යන පදය was බවට මාරු වෙනවා. දැන් මේ යටතේ මුලින්ම මම ඔබට පෙන්වා තිබෙන්නේ indirect speech භාවිතය තුළ අතීතයේදී අනාගතය පිළිබඳව සිතූ දේ හෝ පැවසූ දේ පැවසීම කියලයි. සාමාන්‍යයෙන් අනාගතය හඟවන්න පාවිච්චි කරන්නේ will. නිමල් එයි කියලා අපි කියනවා නිමල් will come. වසන්ත යයි කියලා අපි කියනවා වසන්ත will go. නාලක කරයි මේක කියලා අපි කියනවා නාලක will do this. දැන් මේ will භාවිතය. නමුත් යම් හේකින් අපි ප්‍රකාශයක් තුල ආරම්භයට කිව්වා කියන වචනය අන්තර්ගත කළොත් නාමලී කිව්වා වසන්ත එයි කියලා. නාමලී said වසන්ත would come. අර will කියන පදය would බවට පත් වෙනවා. ඉතින් මේක අපිට මාතෘකා කරන්න පුළුවනි will වෙනුවට would යෙදීම කියලා. යෙදෙන්න ඕනේ will නමුත් යොදන්නේ would. අදහස් වෙන්නේ අනාගතය. ඉතින් මෙහි යම් තේරවිලි ස්වරූපයක් තියෙනවා. වාක්‍ය ආරම්භයට said කියන වචනය යෙදීම තමයි මේ වෙනසට හේතුව වෙන්නේ. මම කිව්වා මම එන්නම් කියලා හරි. නමුත් දැන් මට බෑ. මොකද කියන්නේ? දැන් මෙවැනි ප්‍රකාශයක මම කිව්වා මං එන්නම් කියලා I said I would come but now I can't. What do you say? What do you say? මොකද කියන්නේ? මම කිව්වා මං එන්නම් කියලා හරි. I said I would come, it's all right, it's okay. But now I can't. නමුත් දැන් මට බෑ. What do you say? මොකද කියන්නේ? දැන් මේ ප්‍රකාශය තුළ මම කිව්වා මම එන්නම් කියලා I said I would come. ඔබ දන්නවා මම එන්නම් කියන අදහස විතරක් ගන්නවා නම් එය I will come, I shall come නැත්නම් කෙටි යෙදුම I'll come ලෙස ප්‍රකාශ කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මම කිව්වා මම එන්නම් කියලා
වාක්‍ය ආරම්භයේ කිව්වා කියන වචනේ යෙදීම නිසා වාක්‍ය දෙවෙනි කොටසට යෙදිය යුතු will යන පදය would බවට වෙනස් වෙනවා. ඔයා කිව්වා ඔයා දෙන්නම් කියලා මගේ සල්ලි අද. You said you would give my money today. ඔයා කිව්වා ඔයා කරන්නම් කියලා මොනවා හරි. You said you would do something. දැන් මේකේ තවත් රීතියක් අපි ඔබට පෙන්වන්න ඕනේ. වාක්‍ය නිර්මාණය කරද්දී වාක්‍ය ආරම්භයට you කියලා යෙදෙනවා නම් ඔයා කිව්වා you said නැවත you යෙදීමට අපට සිදු වෙනවා සමහර තැන්වලදී ඔයා කිව්වා ඔයා දෙන්නම් කියලා. ඔයා කිව්වා දෙන්නම් කියලා. කිව්වෙත් ඔයා දෙන්නෙත් ඔයා. එහෙමනම් you කියන වචනය දෙවතාවක් යොදන්නට පැකිලෙන්න එපා. ඔයා කිව්වා දෙන්නම් කියලා. කිව්වෙත් ඔයා දෙන්නෙත් ඔයා. ඔයා කිව්වා you said ඔයා දෙන්නම් කියලා you would give. ඔයා කිව්වා කරන්නම් කියලා. කිව්වෙත් ඔයා කරන්නෙත් ඔයා. එනිසා දෙවතාවක් you යන පදේ යොදන්නට පැකිලෙන්නට එපා. ඔයා කිව්වා කරන්නම් කියලා. You said you will do something. ඔයා මොන හරි කරන්නම් කියලා. නාමලී කිව්වා එන්නම් කියලා. මේ කිව්වෙත් නාමලී එන්නෙත් නාමලී. එනිසා වාක්‍යයේ දෙවෙනි කොටස ආරම්භ වෙන්න ඕනේ නාමලීට ගැලපෙන ආකාරයට she කියලායි. නාමලී කිව්වා එන්නම් කියලා. නාමලී said she would come. මෙහිදී තවත් විශේෂත්වයක් තිබෙනවා. මේ කියලා කියන අදහස. නැත්තම් බව කියන අදහස. නාමලී කිව්වා එන්නම් කියලා වැනි තැන්වල. එම අදහස ලබා ගැනීමට අපි යොදනවා විශේෂ පදයක් that that කියන වචනය. නාමලී කිව්වා එන්නම් කියලා. නාමලී said that she would come. වසන්ත කිව්වා යන්නම් කියලා. වසන්ත said that he would go. නමුත් පුද්ගලයන් දෙදෙනෙක් කරන ක්‍රියාවන් වලදී නම් වාක්‍යයේ දෙපස පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නටත් අවකාශ තිබෙනවා, ඉඩකඩ තිබෙනවා. ශාන්ත කිව්වා නිමල් එයි කියලා. ශාන්ත said නිමල් would come. ශාන්ත said that නිමල් would come. ශාන්ත කිව්වා නිමල් එයි කියලා. ඒ කියලා කියන අදහස ගත්තේ that කියන පදයෙන්. නිබන්ධනයේ පෙන්වා තිබෙන නිදසුන් කිහිපයකට මං එන්නම්. තුන්වෙනි පිටුව උඩ ඇය කිව්වා එන්නම් කියලා. she said she would come. ඇය කිව්වා කරන්නම් කියලා. ඒක දැන් කිව්වෙත් ඇය කරන්නෙත් ඇය. එනිසා මෙවැනි වැකියක she දෙවතාවක් යොදානට සිදු වෙනවා. she said she would do it. මම කිව්වා එන්නම් කියලා. I said I would come. පියල් කිව්වා කරන්නම් කියලා. ඒක පියල් said he would do it. දැන් මෙහි thought යන වචනේ සමග යෙදීමත් මෙලෙසමයි. හිතුවා කියලා ආරම්භ කළොත් මම හිතුවා ඔයා එයි කියලා. මේ ආකාරයටම වාක්‍ය ආරම්භයේ thought යන වචනේ යෙදෙන විට ඒ මත පදනම්ව වාක්‍ය දෙවනි කොටසේ යම් ව්‍යාකරණ වෙනසක් සිදු වෙනවා. will එක would බවට පත් වෙනවා. I thought you would come. මම හිතුවා ඔයා එයි කියලා. මේ වාක්‍ය අපි 6 වෙනි ලෙස මෙහි ඉදිරිපත් කොට තිබෙනවා. We have given the same sentence as the 6th example here. මම හිතුවා ඔයා එයි කියලා. I thought you would come. මම හිතුවා ඔයා මාව තේරුම් ගනී කියලා. I thought you would understand me. මම හිතුවා ඔයා මට දෙයි කියලා මේ සල්ලි. I thought you would give me this money. මෙහිදී thought said වගේම promised කියන පදයේ එක්කත් විභාවිතය ගලපන්න පුළුවන්. නාමලී පොරොන්දු වුණා සල්ලි ටිකක් දෙන්නම් කියලා. නාමලී promised she would give some money. වාක්‍ය මැද්දට would දෙනවා. දෙවෙනි වාක්‍යයේ මැද්දට would දෙනවා. පොරොන්දු වුණෙත් නාමලී දෙන්නෙත් නාමලී. එනිසා නාමලීට ගැලපෙන ලෙස වාක්‍ය දෙවෙනි කොටස she ලෙස ආරම්භ කළ යුතු වෙනවා. නාමලී පොරොන්දු වුණා ඇය දෙන්නම් කියලා සල්ලි ටිකක්. නාමලී promised that she would give some money. ඔබට වැටහෙනවා ඇති ඒ වාක්‍ය මැද්දේ යෙදෙන that කියන වචනය කියලා නැත්තම් බව කියන අදහසයි ලබා දෙන්නේ. අප මෙහි අවසන් කොටසේ දක්වා තිබෙන නිදසුන් කිහිපයකටත් එමු. 4 වෙනි පිටුවේ 18 වෙනි නිදසුන අප පෙන්වා තිබෙනවා. නිම්මි කිව්වා එයා වෙනස් කරනවා කියලා මේක. නිම්මි said she would change this. මම හිතුවා ඔයා කරයි කියලා මේක. I thought you would do this. මම හිතුවා ඔයා බනී කියලා මට. I thought you would scold me. scold බනිනවා. මම හිතුවා ඔයා බනී කියලා මට. I thought you would scold me. දැන් අපි ඊළඟට එමු 4 වෙනි පිටුවේ 15 has හෝ have වෙනුවට had දෙදීම යන තේමාවට. මෙයත් indirect speech භාවිතයේ යට තේමයි. විකෘති භාෂණයේ යට තේමයි. මෙහිදී තේරවිලි කතනය යන්න මම ආදේශ කරනවා.
තේරවිල්ලක විලාසයයි මෙහි තිබෙන්නේ. වාක්‍ය මැද්දට හැස් හෝ හැව් යෙදිය යුතු තැන හැඩ් යෙදීමක් සිදු වෙනවා. ඇයි එහෙම වෙන්නේ? වාක්‍ය ආරම්භයට සෙඩ් හෝ තෝට් යෙදීම නිසා. වාක්‍ය ආරම්භයේ කිව්වා කියලා කියනවා නම්, කවුරු හරි කියපු දෙයක් අපි නැවත වාර්තා කරනවා නම්, හිතුවා කියලා කියනවා නම්, කවුරු හරි හිතපු දෙයක් ගැන කියනවා නම්, වාර්තා කතනය ලෙස හඳුන්වන මේ කතනයේදී වාක්‍යයේ දෙවෙනි කොටසේ යම් නියත වෙනස්කමක් සිදු වෙනවා. ඒක තේරවිල්ලක් වගේ කියලා මට පේනවා. එනම් වාක්‍ය මැද්දේ තියෙන්නේ හැඩ්ඩුනාට අදහස් වෙන්නේ හැස්. වචනය වෙනස් කරලා තියෙනවා ව්‍යාකරණ සම්මතය නිසා, ඊට පිටුපාන්න බැරි නිසා. ව්‍යාකරණ සම්මතයට ඔබට පිටුපාන්නත් බැහැ, මට පිටුපාන්නත් බැහැ. අපි පුංචි උදාහරණයක් ගමු. Let's take an example. නාමලී කිව්වා එයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. නාමලිත් ජීවතුන් අතර ඉන්නවා, බොයිෆ්‍රෙන්ඩ් එයා ගාවම ඉන්නවා. දැන් මේ බඳු නිදසුණක් අපි ඉංග්‍රීසියෙහි පවසන්නේ නාමලී said she had a boyfriend. දැන් මේ ව්‍යාකරණ සම්මතයේ මේ තේරවිල්ල තේරුම් ගන්නවා දක්ෂ වෙන්න ඕනේ. දෙවෙනි කොටසේ had කියලා යෙදුනට එමගින් සැබෑ අතීතයක් නිරූපණය වන්නේ නැහැ. නාමලී කිව්වා, නාමලී said ඇයට කොල්ලෙක් ඉන්නවා කියලා she had a boyfriend. ඒ had දෙන්න හේතුව වාක්‍ය ආරම්භයේ තියෙන said කියන වචනය. ඒක ව්‍යාකරණ සම්මතයක්. නමුත් දන්න උදවිය තේරුම් ගන්න ඕනේ මේ හැඩ් එකෙන් අදහස් වෙන්නේ සැබෑ අතීතයක් නොවේයි. නාමලීගේ කොල්ලා තාම ඉන්නවා, පන පිටින් ඉන්නවා, නාමලිත් එක්කත් ඉන්නවා. නාමලී කිව්වා එයාට කොල්ලෙක් ඉන්නවා කියලා. නාමලී said she had a boyfriend. මේක බොහොම හරබර අවස්ථාවක්, රසවත් කතන විලාසයක් ඉංග්‍රීසියේ යෙදෙන. හොඳින් තේරුම් ගන්න. මේකට මම තේරවිලි කතනය කියලා කියන්න සාධාරණ හේතුවක් තිබෙන බව ඔබට පේනවා ඇති. වාක්‍ය මැද්දේ තේරවිල්ලක් තියෙනවා, නොදන්න කෙනෙකුට තේරුම් ගන්න බැරි. ව්‍යාකරණ සම්මතය දන්න කෙනෙකුට විනා නොදන්න කෙනෙකුට ඒ තේරවිල්ල තේරෙන්නේ නැහැ. මම කිව්වා මන් ළඟ සල්ලි තියෙනවා කියලා. I said I had money. සාමාන්‍යයෙන් ඔබ මගේ ළඟ සල්ලි තියෙනවා කියලා විතරක් කියනවා නම් I have money කියලායි ගන්නෙ. හැබැයි මේ කියන්නේ I had money කියලා තිබිච්ච සල්ලියක් ගැන නොවේයි, කලින් තිබිලා වියදම් වෙච්ච සල්ලියක් ගැන නොවේයි. මම කිව්වා මන් ළඟ සල්ලි තියෙනවා කියලා. මන් ළඟ සල්ලි තියෙනවා. උඹට ඕනේද? ඔයාට ඕනේද? I said I had money. Now I have money. Do you want some money? ඔයාට ඕනේද? මගේ ළඟ තියෙනවා. I have. මම කිව්වා මට තියෙනවා කියලා. මම කිව්වා මගේ ළඟ තියෙනවා කියලා. I said I had. දැන් මෙහි පෙන්වා තිබෙන නිදසුන් කීපයකට අපි යමු. 4 වෙනි පිටුව පළමු නිදසුන. ඈ කිව්වා ඈ ළඟ සල්ලි තියෙනවා කියලා. she said she had money. මම කිව්වා මට කෙල්ලෙක් ඉන්නවා කියලා. I said that I had a girlfriend. මම කිව්වා මට කෙල්ලෙක් ඉන්නවා කියලා. I said that I had a girlfriend. එතන that කියන පදය කියලා කියන අදහසයි ලබා දෙන්නේ. නැත්නම් බව කියන අදහස ලබා දෙනවා. I said that I had a girlfriend. මම කිව්වා මට කෙල්ලෙක් ඉන්නවා කියලා. ප්‍රියානි කිව්වා එයාට ඔළුව කැක්කුමක් තියෙනවා කියලා. දැන් මේ ඔළුව කැක්කුම තාම තියෙන ඔළුව කැක්කුමක් වීමට ඉඩ තිබෙනවා. මේ ඔළුව කැක්කුම තාම තියෙනවා. නමුත් has නෙවෙයි යොදන්නේ had. මොකද වාක්‍ය ආරම්භයට said කියලා එන නිසා. ප්‍රියානි කිව්වා, ප්‍රියානි said. ඊළඟට that කියන වචනය කියලා හෝ බව කියන අදහස ලබා දෙන. ප්‍රියානි කිව්වා බව. කුමක් බවද? ඇයට ඔළුව කැක්කුමක් තිබෙන බව. ප්‍රියානි said that she had a headache. ඇයට ඔළුව කැක්කුමක් තියෙනවා කියලා ප්‍රියානි කිව්වා. ඊට වාක්‍ය ආරම්භ වෙන්නේ ප්‍රියානි said කියලායි. ප්‍රියානි කිව්වා that බව. කුමක් බවද? ඇයට ඔළුව කැක්කුමක් තියෙන බව. she had a headache. said කියන වචනය මුලට දාන්න නැතුව ඇයට ඔළුව කැක්කුමක් තියෙනවා කියලා විතරක් කතා කරනවා නම් ඒ අදහස අපි ගන්නේ she has a headache කියලායි. නමුත් ඇය කිව්වා ඇයට ඔළුව කැක්කුමක් තියෙනවා කියලා. she said she had a headache. දැන් මෙතනදී that සම්බන්ධය අපිට වාක්‍ය මැද්දට ගන්න පුළුවන්. ඇය කිව්වා ඇයට ඔළුව කැක්කුමක් තියෙන බව. මේ බව නැත්තම් කියලා කියන අදහස that වලින් ඔය ගන්නේ. she said that she had a headache. has වෙනුවට එහෙම නැත්නම් have වෙනුවට had දෙදීමේ රීතියයි මේ. දැන් බලමු නිබන්ධනයේ පෙන්වා තිබෙන නිදසුන් කිහිපයක්. 4 වෙනි පිටුවේ 15.
හතරවෙනි උදාහරණය අපි අරන් තියෙනවා. fourth page below, fourth example. ඇය කිව්වා ඇයට ප්‍රශ්න වගේක් තියෙනවා කියලා. She said that she had some problems. දැන්ගේ ප්‍රශ්න තාම ඇයට තියෙනවා. නමුත් යොදන්නේ had. අදහස් වෙන්නේ has. තේරවිලි කතනය. අර කිව්වා කියන වචන නිසා තමයි දෙවෙනි කොටස වෙනස් වෙන්නේ. මේක අමුතු රීතියක් කියලා කෙනෙකුට පේන්න පුළුවන්. නමුත් භාෂාවේ මේ වගේ වෙනස් රීති තියෙනවා. මේ අප ඉදිරිපත් කරන විග්‍රහයට නැවත සවන් දෙමින් මේක පුහුණු වෙන්න කියලා යපෝබෙන් ඉල්ලන්නේ. මේකට තේරවිලි කතනය කියලා සක්විති රණසිංහ කියන්නේ ඇයි? මම විශේෂයෙන් අවධාරණය කරනවා බොහොම පරිණතවයි මේ තේරවිලි කතනය කියන වචනේ මේකට අපි ආදේශ කරන්නේ. ඒ නිසා ටිකක් ඒ ගැනත් හිතන්න. ඇයි මේ පුද්ගලයා මේකට තේරවිලි කතනය කියලා කියන්නේ? ඇයි සක්විති සර් මේකට තේරවිලි කතනය කියන්නේ? මොකක් හරි හේතුවක් ඇති. මේ වචන උඩු යටිකුරු කිරීම, වචන කනපිට හැරවිල්ල අමුතු ශෛලියක් මේ භාවිතය තුළ තියෙන. ඒ නිසා ඒ ගැන ටිකක් අවධානය යොමු කරන්න. හිතුවා කියන ආරම්භයත් එක්කත් මේක තියෙනවා. මම හිතුවා ඔයාට කාර් එකක් තියෙනවා කියලා. I thought you had a car. I thought that you had a car කියලාත් ගන්න පුළුවනි. කවුදෝ කිව්වා ඔයාට කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ 6 වෙනි උදාහරණය. Somebody said that you had two girls. ඔයාට කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා කියලා කවුද කිව්වා? Somebody said that you had two girls. මීළඟට අපි ඉදිරිපත් කොට තිබෙනවා 5 වෙනි පිටුවේ can වෙනුවට could දෙදීම. මේ indirect speech භාවිතයේ යටතේමයි. සාමාන්‍යයෙන් පුළුවන් කියන අදහස ගන්න can වලින්. could එහි අතීත කාලය වෙනවා පුළුවන් වුණා කියන අදහස ලබා දෙන්න. නමුත් දැන් මේ අපි ඉදිරිපත් කරන්න යන්නේ indirect speech හෙවත් මගේ වචන වලින් තේරවිලි කතනය කියලා මම හඳුන්වන indirect speech වල තියෙන එක්තරා පැතිකඩක්. මෙතනදී could යෙදුවට අදහස් වෙන්නේ can. මේකට හේතුව ලෙස අපි දකින්නේ වාක්‍ය ආරම්භයට said හෝ thought යෙදීම. මේක ඉංග්‍රීසියේ එක්තරා සම්මතයක් නියතයක්. භාෂාව යන්නේ සම්මතයේ එක්කයි. භාෂාව විද්‍යාත්මක නැහැ. ඒ නිසා ඇයි එහෙම වෙන්නේ කියලා ලත වෙනවා වෙනුවට සම්මතය හඳුනගෙන හිත හදාගෙන කතා කරන්න පෙළඹෙන්න ඕනේ අපේ සිසු දරුවා. ගොඩක් දුරට විද්‍යාත්මක චින්තනයකින් හෙබි දරුවන් අනේ ඇයි දන්නේ එහෙම වෙන්නේ? ඒකට විද්‍යාත්මක හේතුව මොකද්ද දන්නේ නැහැ කියලා කල්පනා කරලා බොහොම ගැටලුවකට විශාල ගැටලුවකට මැදි වෙලා මේ භාවිතා නොකර ඉන්නට පුළුවනි. අවශ්‍ය වන්නේ සම්ප්‍රදාය සම්මතය හඳුනගෙන ඒක පාවිච්චි කරන මට්ටමට වර්ධනය වෙන එකයි. මම හිතුවා ඔයාට පුළුවන් කියලා පීනන්න. මේ පළමු නිදසුනේ යටතේ පෙන්වා තිබෙන. තාමත් පුළුවන් කියලා තමයි මං හිතන්නේ. I thought that you could swim. දැන් බලන්න සාමාන්‍යයෙන් ඔයාට පීනන්න පුළුවන් කියන එක අපි කියන්නේ you can swim කියලායි. ඉතින් මෙතන can යොදන්නේ නැහැ. could යොදන්නේ. can වෙනුවට could යොදනවා. නමුත් අදහස් වෙන්නේ canමයි. පුළුවන් කියන එකයි අඟවන්නේ. පුළුවන් කියන අදහසයි එන්නේ. මම හිතුවා ඔයාට පුළුවන් කියලා. I thought that you could. මම හිතුවා ඔයාට පුළුවන් කියලා පීනන්න. I thought that you could swim. එතන that කියන වචනය බව හෙවත් කියා කියන අදහස ප්‍රකාශ කරනවා. මම කිව්වා මට පුළුවන් කියලා. මට තාම පුළුවන්. මං කිව්වා මට පුළුවන් කියලා. I said I could. එතන could යෙදීමෙන් කලින් පුළුවන් දැන් බැහැ කියලා අදහස් වෙන්නේ නැහැ. මං කිව්වා මට පුළුවන් කියලා මට පුළුවන්. ඇත්තටම පුළුවන්. I said I could. Actually I can. Really I can. Still I can. තාම මට පුළුවන්. අර said දෙන වාක්‍යෙදි තමයි වාක්‍ය දෙවෙනි කොටසේ එන can එක could බවට පත් කරන්න. මෙහි තුන්වන නිදසුන අපි ඉදිරිපත් කොට තිබෙනවා. මම කිව්වා මට වැඩ කරන්න බෑ කියලා රුවන් එක්ක. I said that I couldn't work with රුවන්. මට වැඩ කරන්න බෑ කියලා රුවන් එක්ක මම කිව්වා. ඒ මම කිව්වා කියන අදහස ගන්නේ I said කියලායි. බව that කුමක් බවද? මට වැඩ කරන්න බෑ කියලා. I couldn't work රුවන් එක්ක with රුවන්. මේ විදිහට වාක්‍ය ආරම්භයට said හෝ thought යෙදීම මත පදනම්ව වාක්‍ය දෙවෙනි කොටසේ එන can එක could බවට පත් වෙනවා. can යන පදය could බවට පත් වෙනවා. තේරවිලි කතනය තුල මේක ඔයා කන පිට ගහලා තේරුම් ගන්න ඕනේ. කෙනෙක් එවැනි ප්‍රකාශයක් කළොත් ඔයා කිව්වා ඔයාට පුළුවන් කියලා මට උදව් කරන්න. දැන් ඔයාට අවස්ථාව තියෙනවා. You said you could help me. Now you have the chance. දැන් ඔයාට අවස්ථාව තියෙනවා. Now you have the chance. Because you said you could help me.
කිව්වාට පුළුවන් කියලා. You said you could. දැන් සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් කියන එක you can කියලායි අපි ගන්න. ඉතින් මේක වෙනස සිදු වෙන්න හේතුව ඔබට පේනවා ඇති වාක්‍ය ආරම්භයට said යන පදයේ යෙදීමයි මේ වෙනසට හේතුව වන්නේ. ඊළඟට අපි යොමු වෙනවා පස්වෙනි පිටුව පහළ සරල ප්‍රතිචාර යටතේ පෙන්වා තිබෙන භාවිතයට. simple responses සරල ප්‍රතිචාර. මේ ප්‍රතිචාර ක්‍රමයේ යටතේ so am I කියන ප්‍රතිචාරය අපි විස්තර කොට තිබෙනවා. මේක so I am නෙවෙයි so am I. is am මා යෙදෙන වගන්තියක් විශේෂයෙන්ම සංවේදන හෝ හැඟීම් සම්බන්ධ is am මා වගන්තියක් කෙනෙක් ප්‍රකාශ කළහොත් දෙවැන්නාට පුළුවන් so am I කියලා මටත් එහෙමයි කියන ප්‍රතිචාරය දක්වන්නට. මේක ඔබ දන්නවා me too කියලත් අපි කියනවා මටත් කියන එක. me too කෙනෙක් I'm hungry කියලා කියනකොට මට බඩගිනි මේක සංවේදනයක් හැඟීමක් අනිකාට පුළුවන් me too කියන්නේ. ඒ වෙනුවට දක්වන ජනප්‍රිය සරල තවත් ප්‍රතිචාරයක් මේ so am I මටත් එහෙමයි. මේ දෙවන නිදසුනේ කියනවා මට තිබහයි I'm thirsty. දෙවන්නා කියනවා මටත් තිබහයි කියලා so am I. තුන්වන නිදසුන මෙහි පෙන්වා තිබෙන මේ සියල්ල හැඟීම් සහ සංවේදන පළ කරන අවස්ථා. පළමු යන්නා කියනවා we are afraid of this. අපි බයයි මේකට අපි බයයි මේ ගැන we are afraid of this. දෙවන්නා කියනවා අපිත් එහෙමයි කියලා so are we. දැන් මේ පළමු යන්නාගේ ප්‍රකාශයේ ඊසෑම්මා තියෙනවා නම් තමයි දෙවන්නාගේ ප්‍රකාශය මේ විදිහට so am I කියලා එහෙම නැත්නම් so are we කියලා සකස් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකම ඔහුටත් එහෙමයි කියනවා නම් so is he වෙන්න ඕනේ. so is he. ඇයටත් එහෙමයි so is she. so she is නෙවෙයි so මුලට is දෙවනුව she තුන්වනුව ඇය. ඇයටත් එහෙමයි so is she. so is her නොවෙයි so is she. ඔහුටත් එහෙමයි so is he. him නොවෙයි he යෙදෙන්න ඕනේ. අපිටත් එහෙමයි so are we. ඒ වගේම මටත් එහෙමයි so am I. බොහෝ විට so am I කියන ප්‍රතිචාරය අපි පාවිච්චි කරනවා. හැබැයි කල්පනාකාරීව හසුරුවන්න පළමු යන්නාගේ ප්‍රකාශය ඊසෑම්මා සහිත නම් තමයි දෙවන්නාගේ ප්‍රකාශයේ ප්‍රතිචාරය මේ ආකාරයට so am I වෙන්නේ. ඉතින් එහෙම නොවන අවස්ථාවලදී so do I කියන ප්‍රතිචාරය යොදා ගන්න පුළුවන් සරල වර්තමාන ප්‍රකාශයන් සඳහා. සංවේදන හෝ හැඟීම් පිළිබඳව කතා කරද්දී අපි සරල වර්තමානයේ ප්‍රකාශ භාවිතා කරනවා. දැනෙනවා හෙවත් හැඟෙනවා කියන අදහස අපි ලබා ගන්නේ feel කියන වචනයෙන්. මට බඩගිනි හෙවත් මට බඩගිනි දැනෙනවා කියන එක අපි කියනවා I feel hungry. ඇත්තටම I'm hungry සහ I feel hungry අවස්ථා දෙකම නිතර කතනේ බහුලව අපි පාවිච්චි කරනවා. මට බඩගිනි I feel hungry. දැන් මේකේ ඊසෑම්මා නැහැ. මේක simple present tense වගන්තියක් සරල වර්තමාන වගන්තියක්. එවිට දෙවන්නා ප්‍රතිචාර දැක්විය යුතු වන්නේ so do I කියලායි. මටත් එහෙමයි so do I. මේවා do ප්‍රකාශ කියලා අපි හඳුන්වනවා සරල වර්තමානයෙන් යෙදෙන ප්‍රකාශ. ඒ විදිහටම මට සනීපයි කියලා කියන්න පුළුවනි I feel wonderful. දෙවන්නා කියනවා මටත් එහෙමයි කියලා so do I. පළමු යන්නා කතා කළොත් අපිට බයයි කියලා we feel afraid. afraid බයයි. දෙවන්නාට ප්‍රතිචාර දක්වන්න පුළුවනි අපිටත් එහෙමයි so do we. so do we කියලායි ප්‍රතිචාරය දක්වන්න. පළමු යන්නාගේ ප්‍රකාශය සරල වර්තමානයෙන් යෙදේ නම් දෙවන්නාගේ ප්‍රතිචාරය පහත පරිදි සකස් කළ හැක. මටත් එහෙමයි so do I. අපිටත් එහෙමයි so do we. ඒගොල්ලන්ටත් එහෙමයි so do they. ඔයාටත් එහෙමයි so do you. ඔහුටත් එහෙමයි so does he. ඇයටත් එහෙමයි so does she. ඒක වචන භාවිතවලදී does යෙදෙන්න ඕනේ. ඇයටත් එහෙමයි so does she කියලායි භාවිතය යෙදිය යුතු වන්නේ. ඊළඟට අප ඔබේ අවධානය යොමු කරවන්නේ මෙම නිබන්ධනයේම 10 වෙනි පිටුවටයි 10th page of this tute 10 වෙනි පිටුව කර්මකාරකයේ යටතේ අපි විස්තර කොට තිබෙනවා should යටතේ වන කර්මකාරකය. should යටතේ වන කර්මකාරකයෙහි විශේෂතා පිළිබඳවත් එහි නිර්මාණ විදිහ පිළිබඳවත්
දැඩි අවධානයක් ඔබේ යොමු විය යුතුමයි. should යන පදය යුතුය නැත්නම් ඕනේ කියන අදහස ලබා දෙන සාමාන්‍ය භාවිතයක්. මම යන්න ඕනේ I should go. යන්න ඕන කෙනා තමයි වාක්‍ය මුල ඉන්නේ. I should go. මම යන්න ඕනේ. I should do this. මම කරන්න ඕනේ මේක. I should stop this. මම නවත්තන්න ඕනේ මේක. I should change this. මම වෙනස් කරන්න ඕනේ මේක. මම තමයි වෙනස් කරන්නේ. මට තමයි ඒ උමනාව තියෙන්නේ. මේ විදිහට සාමාන්‍යයෙන් should දෙන වාක්‍යවල ක්‍රියාව කරන්නා වාක්‍ය ආරම්භයේ ඉන්නවා. නමුත් සමහර විටකදී අපිට අවශ්‍ය වෙනවා ක්‍රියාව කරන්නා නැතුව අදහස් පළ කරන්නට. ක්‍රියාව කරන්නා වාක්‍ය ආරම්භයට යොදන්නේ නැතුව අදහස් පළ කරන විශේෂ සම්ප්‍රදාය ගැනයි මේ අපි කතා කරන්නේ. ක්‍රියාව කරන්නා වාක්‍ය ආරම්භයට යොදන්නේ නැතුව අදහස් පළ කරන විශේෂ සම්ප්‍රදාය කර්මකාරකය නැත්නම් පැසිව් වොයිස් කියලා අපි හඳුන්වනවා. මෙහිදී වාක්‍යයේ නිර්මාණ විදිහත් වෙනස් වෙනවා. බොහෝ විට ආධාරක පද එකතු කරගන්නවා අපි B ක්‍රියාපදවලට සම්බන්ධ. දැන් should වල කර්මකාරකය යන්නේ අපි අදහස් කරන්නේ should වලින් අදහස් පළ කරනවා ඕනේ කියන අදහස ගන්නවා. හැබැයි ක්‍රියාව කරන කෙනා වාක්‍ය මුල යොදන්න බෑ. තහංචි කරන්නා නැතුවයි අදහස පළ කරන්නේ. ක්‍රියාව කරන්නා නැතුව අදහස් පළ කරන විට එය කර්මකාරකය වෙනවා. මේ අපි ඉදිරිපත් කරන්නේ should යටතේ වන කර්මකාරකය. දැන් මොන වගේ අදහස්ද මේ වගින් පළ වෙන්නේ සිංහලෙන් අපි උදාහරණ කීපයක් ගමු. ඒක කරන්න ඕනේ. දැන් පුද්ගලයෙක් ගැන කියන්නේ ඒක දෙන්න ඕනේ. පුද්ගලයෙක් ගැන කියන්නේ සල්ලි ටිකක් දෙන්න ඕනේ. පුද්ගලයෙක් ගැන කියන්නේ මේ විදිහට පුද්ගලයා වාක්‍ය ආරම්භයට යොදන්නේ නැතුව අදහස් පළ කිරීමේ විශේෂ සම්ප්‍රදාය මේ. දැන් මෙහි පෙන්වා තිබෙනවා මීට සම්බන්ධ විශේෂ නිර්මාණ විදිහක්. කර්මපදයෙන් පටන් ගන්න ඕනේ. කර්මපදයේ බොහෝ විට ඒක මේක අරක මේ සල්ලි යනාදී වශයෙන් ක්‍රියාවට ලක් වෙන දේ හැටියට හඳුන්වන්නට පුළුවන්. දෙවන පියවර should be කියලා දෙන්න ඕනේ. should පමණක් ප්‍රමාණවත් නැහැ. should be ආධාරක පදය. තුන්වෙනුව යෙදෙනවා ක්‍රියාපදයේ past participle අවස්ථාව නැත්නම් අතීත කෘදාන්තය කියලා අපි හඳුන්වන අවස්ථාව. thirdly past participle of the verb. දැන් අපි පළමු නිදසුන මෙහි පෙන්වා තිබෙන්නේ ඒක දෙන්න ඕනේ අද හවස කියලයි. It should be given this evening. ඒක දෙන්න ඕනේ. වාක්‍ය ආරම්භ වෙනවා ඒක කියලා. දෙවන පියවර should be ඊළඟට give වල past participle අවස්ථාව given. ඒක දෙන්න ඕනේ අද හවස. It should be given this evening. වාක්‍ය ආරම්භ වුණා ඒක it. දෙවන පියවර should be ඊළඟට give වල past participle අවස්ථාව given. ඒක දෙන්න ඕනේ it should be given. ඒක දෙන්න ඕනේ අද හවස. It should be given this evening. මෙහිදී give යන ක්‍රියාපදයේ විශේෂ ක්‍රියාරූපයක් හැටියටයි given යෙදෙන්නේ. past participle හෙවත් ක්‍රියාපදයේ අතීත කෘදාන්තය. ක්‍රියාපදවල අතීත කෘදාන්ත මතක නැති ළමයින්ගෙන් අපි ඉල්ලනවා කරුණා කරලා මේ අපේ සාකච්ඡාවලට සවන් දෙන අතරතුර හෝ ඒ past participles පිළිබඳ මතකය තැන්පත් කරගන්න උනන්දු වෙන්න. give නම් give වල විශේෂ රූපයක් තියෙනවා given කියලා. මේකට past participle කියලා කියනවා. ඒ ගැන පොඩ්ඩක් මතකය හදාගෙන ඒක දෙන්න ඕනේ it should be given යනාදී වශයෙන් මේ වාක්‍යයට ප්‍රවිෂ්ටයක් සලස ගන්න given කියන වචනේ දැඩිව හිතට අරගෙන ඉදිරියට යන්න. දැන් දෙවන නිදසුනේහි පෙන්වා තිබෙනවා ඒ වැඩේ කරන්න ඕනේ රහසිගත ලෙස. එතනත් කරන්නෙක් නැහැ. මේ කර්මකාරකයේ විශේෂම ලක්ෂණය තමයි කරන්නා වාක්‍ය ආරම්භයේ නැහැ. ඒක කරන්න ඕනේ නැත්නම් ඒ වැඩේ කරන්න ඕනේ රහසිගත ලෙස. that work should be done secretly. එතන වාක්‍ය ආරම්භ වුණා that work කියලා. දෙවන පියවර should be. තුන්වැන්න ක්‍රියාපදය do යන ක්‍රියාපදයේ past participle අවස්ථාව done යෙදී තිබෙනවා. ඒ වැඩේ කරන්න ඕනේ රහසිගත ලෙස. that work should be done secretly. මේ ආකාරයට කරන්නා නැති වාක්‍ය. කරන්නා නැතුව වාක්‍ය ආරම්භයට කරන්නා යොදන්න නැතුව ක්‍රියාව කරන්නා පිළිබඳව වාක්‍ය ආරම්භයේ සඳහනක් නොකොට අදහස් පළ කිරීම කර්මකාරක සම්ප්‍රදායේ විශේෂය වෙනවා. ඔබේ අවධානය මා යොමු කරවන්නම් මෙහි 11 වන පිටුවේ උඩ සිව්වෙනි උදාහරණයට ඔයාගේ සහතික අරන් එන්න ඕනේ
ඔයා එනකොට. Your certificates should be brought along with you. එහි along with you කියන්නේ විශේෂ යෙදුමක්. ඔයා එනකොට ඔයත් එක්කම කියන අදහස ලබා දෙන්න. වාක්‍ය ආරම්භ වෙනවා your certificates කියලා. ඔයාගේ සහතික. එතන ඔයා කියලා කියන්නේ නැහැ. ඔයාගේ සහතික කියලායි කියන්නේ. Your certificates. දෙවන පියවර should be. ඊළඟට bring වල past participle අවස්ථාව brought වෙනවා. Your certificates should be brought. ඔයා එනකොට ඔයත් එක්කම along with you. එහි ක්‍රියාපදය හඳුන ගන්න. ගේනවට ක්‍රියාපදය bring. past participle අවස්ථාව brought. ගේනවා ක්‍රියාපදය bring. past participle is brought. ඔයාගේ සහතික අරන් එන්න ඕනේ. ඔයා එනකොට ඔයත් එක්කම. Your certificates should be brought along with you. පස්වන නිදසුන මේ ලෙසන් එක කරන්න ඕනේ ආයෙමත් මුල ඉඳලා. එතනත් කරන්නේ ගැන කියන්නේ නැහැ. මේ ලෙසන් එක this lesson දෙවන පියවර should be. මේකේ be කියන වචනේ ආධාරකයක් පමණයි. ආධාරකයක් යනු යම් වාක්‍යයක නිශ්චිත අර්ථයක් ලබා නොදෙන එහෙත් වාක්‍ය නිර්මාණයට දායක වන පදයක්. This lesson should be done again from the beginning. වාක්‍ය ආරම්භ වෙනවා this lesson කියලා. මේ පාඩම දෙවෙනි පියවර should be. ඊළඟට do වල past participle අවස්ථාව done. This lesson should be done again from the beginning. මේ පාඩම කරන්න ඕනේ ආයෙමත් මුල ඉඳලා. From the beginning මුල සිට. From the very beginning කියලා කියනවා මුලම ඉඳලා. From the beginning මුල සිට. From the very beginning මුලම සිට. එහි 6 වන නිදසුන මොනවා හරි කරන්න ඕනේ තාත්තා එන්න කලින්. Something should be done. කරන්න අනේ වාක්‍ය ආරම්භේ. Something should be done. do යන ක්‍රියාපදේ past participle අවස්ථාවයි ඒ done කියලා යෙදিলা තියෙන්නේ. මොනවා හරි කරන්න ඕනේ තාත්තා එන්න කලින්. Something should be done before father comes. දැන් should වලින් අදහස් පළ කරනකොට යුතුය හෝ ඕනේ කියන අදහස ගන්න. කරන කෙනා ක්‍රියාව කරන්නා වාක්‍ය ආරම්භයේ යෙදෙන නිදසුන් කිහිපයකුත් මම මෙතනදී මතක් කරන්නම්. එහි යෙදෙන්නේ should පමණයි. should be කියලා යෙදෙන්නේ නැහැ. මම යන්න ඕනේ I should go. මම කරන්න ඕනේ මේක I should do this. මම නවත්තන්න ඕනේ මේක I should stop this. ඔයා drugs නවත්තන්න ඕනේ you should stop drugs. මේ තැන්වල ඕනේ කියන අදහස ගන්නේ should වලින් පමණයි. ඔයා drugs නවත්තන්න ඕනේ you should stop drugs. should විතරයි යෙදෙන්නේ. අපි යන්න ඕනේ 6ට කලින් we should go before 6. ඔයා ගෙදර එන්න ඕනේ 6ට කලින් you should come home before 6. should විතරයි යෙදෙන්නේ. එන්නේ ඔයා එන්න ඕනේ ඔයා ඒ ක්‍රියාව කරන්නේ ඔයා. එතන should be යෙදෙන්නේ නැහැ. past participle එක යෙදෙන්නෙත් නැහැ. මේ should be දාන රටාව කර්මකාරක රටාව කොතනද යෙදෙන්නේ? කරන්නා නැති අවස්ථාව. මේක ප්‍රබලව හඳුනා ගන්න. මේ වෙනසට ඔබේ මනස සංවේදී වෙන්න ඕනේ. කරන්නා නැති අවස්ථාව තමයි මේ ආකාරයට පළ කරන්නේ. සමහර විටකදී ක්‍රියාව කරන්නා වාක්‍ය ආරම්භයේ නොයොදා එහෙත් ක්‍රියාව නොකරන වෙනත් පුද්ගලයන් වාක්‍ය ආරම්භයට යෙදෙන්න පුළුවන්. දැන් ඔබ කතා කරනවා නම් පොලිස් නිලධාරියෙක් හැටියට as a police officer you can say අහවලාව අත්අඩංගුවට ගන්න ඕනේ. යම් පුද්ගලයෙක්ගේ නමක් සඳහන් කරලා ඔබ කියනවා අහවලාව අත්අඩංගුවට ගන්න ඕනේ කියලා. SB දිසානායකගේ පුතාව අත්අඩංගුවට ගන්න ඕනේ. දැන් මේ දිනවල යම් ආందోලනයක් තියෙනවා පහර දීමක් පිළිබඳව තෘතීක අධ්‍යාපන ඇමතිවරයාගේ පුතණ්ඩියට ඒ තෘතීක අධ්‍යාපන ඇමතිවරයාගේ ඥාති පුත්‍රයෙකුට පහර දීමක් පිළිබඳව චෝදනාවකට ලක් වෙලා ඉන්නවා SB දිසානායකගේ පුතා. එතකොට ඔහුව අත්අඩංගුවට ගන්න ඕනේ කියලා අපි කතා කරන්නේ SB දිසානායක son should be arrested. ඉතින් මේක පොලිස් නිලධාරියෙක් කරන ප්‍රකාශයක්. මෙහි ක්‍රියාව කරන කෙනා නෙවෙයි SB දිසානායකගේ පුතා. ක්‍රියාව කරන්න යන්නේ පොලිසිය, රහස් පොලිසිය හෝ ඒ බලලත් නිලධාරීන්, නිරලත් නිලධාරීන්. අත්අඩංගුවට ලක් වෙන පුද්ගලයාගේ නම තමයි අපි අර මුලින් සඳහන් කළේ. ඒ නිසා කර්මකාරක වාක්‍යයක ආරම්භයේ පුද්ගලයෙක් ඉන්නත් පුළුවන්. හැබැයි ක්‍රියාව කරන පුද්ගලයා නෙවෙයි වෙන පුද්ගලයෝ. මැරිච්ච පුද්ගලයෝ, මරණයට ලක් කරන්න හදන පුද්ගලයෝ, අත්අඩංගුවට ගන්න පුද්ගලයෝ වාක්‍ය ආරම්භයේ ඉන්න පුළුවන්. අපි කියනවා මහින්ද විජේසේකරගේ පුතාව අත්අඩංගුවට ගන්න ඕනේ කියලා. මහින්ද විජේසේකර son should be arrested. එතන should be දාන්නේ මොකද?
arrested කියලා past participle අවස්ථාව දාන්නේ මොකද? ක්‍රියාව කරන්නා වාක්‍ය ආරම්භයේ නැහැ. අත්අඩංගුවට ගන්නවා ක්‍රියාපදය arrest, past participle is arrested. අත්අඩංගුවට ගන්නවා ක්‍රියාපදය arrest, past participle is arrested. පන්ති කාමරය තුලදීත් මේ පිළිබඳ වඩා දීර්ඝ විග්‍රහයකට අපි එන්න සූදානම්. මේ වන විට සමහරෙක් පන්ති කාමර තුල මේ පිළිබඳව අපි දීර්ඝ විග්‍රහයක් ඉදිරිපත් කොට තිබෙනවා. කෙසේ වුවත් ඔබ තවමත් මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ වෙලා නැත්නම් පන්තියේදී කරන විග්‍රහයේදී මේ පිළිබඳව වඩා දීර්ඝ විග්‍රහයකට අපි එන්නට සූදානමින් සිටිනවා. කෙසේ නමුත් කර්මකාරක වාක්‍යකදී කර්මපදයයි වාක්‍ය ආරම්භයේ අප යොදන්නේ ක්‍රියාව කරන්නා නොවේ. මෙහි 11 වන නිදසුන අපි පෙන්වා තිබෙනවා හැම දෙයක්ම කරන්න ඕනේ පියවරෙන් පියවර කියලා. Everything should be done step by step. හැම දෙයක්ම කරන්න ඕනේ පියවරෙන් පියවර. Everything කියලා ආරම්භ කළා. දෙවන පියවර should be, ඊළඟට do වල past participle අවස්ථාව done. Everything should be done step by step. පියවරෙන් පියවර. දැන් අපි කරන්න ඕනේ කියනවා නම් මේක සාමාන්‍ය වාක්‍යයක්. ඒ කරන අය අපිනේ. එතකොට දාන්නේ should විතරයි. We should do. ක්‍රියාපදයක් සාමාන්‍ය විදිහට දාන්නේ. අපි කරන්න ඕනේ මොනවා හරි. We should do something. අපි කරන්න ඕනේ මොනවා හරි මේකට. We should do something for this. මේකට for this. දැන් මේත් එක්කම අපි සූදානම් can යටතේ වන කර්මකාරකය පිළිබඳවත් කෙටි විග්‍රහයක් කරමින් මේ කැසට් පටේ විග්‍රහය අවසන් කරන්නට පුළුවන් කියන අදහස අපි ලබා ගන්නේ can භාවිතයෙන්. සාමාන්‍යයෙන් ක්‍රියාව කරන පුද්ගලයව එනම් පුළුවන් කාර්යව පුළුවන් කෙනාව වාක්‍ය ආරම්භයට යෙදීම තමයි සිරිත. එවිට can වලින් අදහස් පළ කිරීම බොහොම සරලයි පහසුයි. මට පුළුවන් යන්න I can go. මට පුළුවන් කරන්න මේක I can do this. ඔයාට පුළුවන් මේක තේරුම් ගන්න බොහොම පහසුවෙන් you can understand this so easily. දැන් මේ can යෙදීම පුද්ගලයා සහිතව පුද්ගලයා කිව්වේ පුළුවන් පුද්ගලයා. ඒ කියන්නේ ක්‍රියාව කරන පුද්ගලයා. නමුත් මෙතනදී අපි විස්තර කරන්නේ can වල කර්මකාරකය. passive voice usage of can. ඒ නිර්මාණ විදිහ වෙනස්. පුළුවන් පුද්ගලයා වාක්‍ය ආරම්භයේ නැහැ. ප්‍රධානම ලක්ෂණය තමයි පුළුවන් කාර්යය නැහැ. වාක්‍ය ආරම්භ කරනවා කර්මපදයෙන්. ඒක මේක අරක ඒ කරන්න පුළුවන් දේ වාක්‍ය ආරම්භයට යොදලා. දෙවෙනි පියවර can පමණක් නොවේ can be වෙන්න ඕනේ. ඒකේ be වල තේරුමක් නැහැ කියලා අපි කියනවා. ආධාරක පදයක් පමණයි. තුන්වනුව යෙදෙනවා past participle අවස්ථාව. අතීත කෘදන්තය. දැන් ඔබට කියන්න අවශ්‍ය නම් ඒක කරන්න පුළුවන් කියලා. පුද්ගලයෙක් ගැන කියන්නේ. මේක අපි කියන්නේ it can be done. do කියන ක්‍රියාපදයේ විශේෂ ක්‍රියාරූපය done වෙනවා. ඒක කරන්න පුළුවන් it can be done. ඒක දෙන්න පුළුවන් it can be given. ඒක වෙනස් කරන්න පුළුවන් it can be changed. ඒක නවත්තන්න පුළුවන් it can be stopped. මේ විදිහට ක්‍රියාව කරන්නා වාක්‍ය ආරම්භයට යොදාන්නේ නැතුව කරන ක්‍රියාවක් ගැන සඳහන් කරනවා කර්මකාරකය. හැබැයි ඉබේ සිදුවන ක්‍රියා මේකට ගන්නෙ නැහැ. අපි මේ පිළිබඳව ඉදිරි කැසට් පටයකදී නැවත විග්‍රහ කරන්න සූදානම්. මෙහි යෙදෙන්න ඕනේ වාක්‍ය ආරම්භය කර්මපදය, දෙවන පියවර can be, තුන්වෙනි පියවර past participle අවස්ථාව. දැන් මෙහි පළමු නිදසුන පෙන්වා තිබෙන්නේ මේ වැඩේ කරන්න පුළුවන් ළඟදිම දවසක කියලා. This work can be done in a recent day. recent නුදුරු නැත්නම් ළඟදී කියන අදහස දෙනවා. in a recent day ළඟදිම දවසක. This work can be done in a recent day. මේ වැඩේ කරන්න පුළුවන් ළඟදිම දවසක. දෙවන නිදසුන මේ නිබන්ධනයේ 12 වෙනි පිටුව ඔයාගේ සල්ලි දෙන්න පුළුවන් අද හවස. Your money can be given this evening. ඔයාගේ සල්ලි දෙන්න පුළුවන් your money can be given. වාක්‍ය ආරම්භ වෙන්නේ your money කියලා. දෙවන පියවර can be, ඊළඟට give වල past participle අවස්ථාව given කියලා යෙදෙන්නේ. your money can be given අද හවස this evening. තුන්වන නිදසුන මේ ලෙසන් එක කරන්න පුළුවන් අද. This lesson can be done today. වාක්‍ය ආරම්භ කරනවා this lesson කියලා. දෙවන පියවර can be, ඊළඟට do වල past participle අවස්ථාව done. This lesson can be done today.
මේ ලෙසන් එක කරන්න පුළුවන් අද. දැන් අපි කතා කරනවා නම් පුද්ගලයා දාලා කරන්න පුළුවන් can be දාන්න එහෙනම් can විතරයි. මට පුළුවන් යන්න අද. I can go today. I can be go කියන්න එපා කවදාවත්. මට පුළුවන් කරන්න මේක. I can do this. දැන් එතන පුද්ගලයා ඉන්නවා කරන්න පුළුවන් කෙනා. මට පුළුවන් නවත්තන්න මේක. I can stop this. ඔයාට පුළුවන් control කරන්න ඔයාගේ ප්‍රධානියව. You can control your boss. ඔයාට බැහැ control කරන්න ඔයාගේ ප්‍රධානියව. You can't control your boss. මේ විදිහට පුද්ගලයා ක්‍රියාව කරන පුද්ගලයා වාක්‍ය ආරම්භයේ ඉන්නවා නම් කර්මකාරක අවශ්‍යතාවය මතුවන්නේ නැහැ. can be යෙදෙන්නේ නැහැ. can පමණයි එහි යෙදිය යුතු වන්නේ.